තාප ගති විද්‍යාව කියන කොටසේ අපි පසුගිය පරිච්ඡේදවල සිද්ධාන්ත කොටස් සම්පූර්ණයෙන්ම සාකච්ඡා කළා. මෙතන අපි භාවිතා කරන්නේ තාප ගති විද්‍යාවේ පළමු නියමය කියන සමීකරණය. ඒක යොදලා දැන් ගැටලු විසඳන්න අපිට තියෙනවා. ඉතින් අපි මේ කොටසේ තාප ගති විද්‍යාවේ සිද්ධාන්ත කොටසුත් තාප ගති විද්‍යාවේ පළමු නියමයත් ඒ සමීකරණයත් යෙදෙන ගැටලු කීපයක් අරගෙන සාකච්ඡා කරනවා. ඒ සිද්ධාන්ත කොටස් දරුවන්ට තව ටිකක් පැහැදිලි වෙන්න අවශ්‍ය නිසා. මේ ගණන් අපි මෙතන ගොඩක් තියෙන අභ්‍යාසය. ඉතින් ඒවා කරාම මම හිතන්නේ දරුවන්ට හොඳ අවබෝධයක් ලැබෙවි තාපගත විද්‍යාවේ සිද්ධාන්ත කොටස ගැන. ඉතින් මේක සාමාන්‍යයෙන් තාපයෙන් හැම වසරකම රචනා ප්‍රශ්නයක් අහනවා. එතකොට අවුරුදු 2ක් 3ක් ගියාට පස්සේ තාපගත විද්‍යාවෙනුත් රචනා ප්‍රශ්න අහනවා. විභාගයේ උත්තර පත්‍ර බැලුවම පේන දෙයක් තමයි මේ තාපගත විද්‍යාව කියන කොටස. ළමයි ඒ තරම්ම කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒක හිතනවා ඒගොල්ලෝ අමාරුයි ගණන් කියලා. මොකද මේකේ වායු නියම වගේ ඒවත් යොදන්න තියෙනවා. තාපගත විද්‍යාවේ පළමු සමීකරණය යොදන්නත් තියෙනවා. ඊළඟට මේ ප්‍රස්ථාර ඇඳලා ඒ ප්‍රස්ථාර මගින් විස්තර කිරීම කරන්නත් තියෙනවා. පීඩනය හා පරිමාව අතර විචලනය දක්වන ප්‍රස්ථාර තමයි අපි PV වක්‍ර කියලා කියන්නේ. මම සිද්ධාන්ත කොටස් වල දරුවන්ට ඒවා පැහැදිලි කරලා දුන්නා. ඉතින් අපි මෙතන ගණන් හදනකොට බලමු කොහොමද කියලා PV වක්‍රයක් ඇඳලා ඒ වක්‍රය ඇසුරෙන් මේ ගැටලු වල තියෙන කොටස් පැහැදිලි කරලා විස්තර කරලා දෙන්න. එතකොට දරුවන්ට PV වක්‍ර කියන ඒවත් ඇඳම ඒකේ තියෙන අදහස මම හිතන්නේ වචනෙන් කිව්වේ නැතත් වක්‍රය දිහා බැලුව ගමම වගේ සම්පූර්ණයෙන් තේරුම් ගන්න පුළුවන් වේවි. අපි බලමු මේ පළවෙනි ගැටලුව. අචල වායු ස්කන්ධයක ආරම්භක පීඩනය, පරිමාව හා උෂ්ණත්වය මුල් අගයන් ටික දීලා තියෙනවා P0, V0, T0 කියලා. වායුවේ පරිමාව V දක්වා වැඩි වන ලෙස එය අවස්ථා දෙකක් යටතේ ප්‍රසාරණය වේ. ආරම්භක අගයන් P0, V0, T0 කියලා දීලා තියෙනවා. ඊට පස්සේ පරිමාව V කියලා අගයකට වැඩි වෙන විදියට මේක ප්‍රසාරණය කරනවලු. ඒ ප්‍රසාරණය කරන්නේ මොන විදියටද කියලා මෙතන දරුවන්ට කොටස් දෙකක් දීලා තියෙනවා. නියත උෂ්ණත්වයක් යටතේ, නියත පීඩනයක් යටතේ. ඒතර නියත උෂ්ණත්වයක් යටතේ කියලා කියන්නේ උෂ්ණත්වය නියත නම් අපි දන්නවා අචල වායු ස්කන්ධයකට බොයිල් නියමය යොදන්න පුළුවන්. එහෙනම් පීඩනය හා පරිමාව වෙනස් වෙන්නේ බොයිල් නියමයේ තියෙන සමීකරණයට අනුව. දෙවෙනි කොටස නියත පීඩනයක් යටතේ. y අක්ෂයට තමයි අපි පීඩනය පෙන්නන්නේ. ඒතර y අක්ෂයගේ නියතයි. එහෙමනම් තිරස් රේඛාවක් තමයි එන්නේ. මේ අවස්ථා දෙකේදී වඩා වැඩි කාර්යයක් කරන්නේ කවුද කියලා තමයි අහන්නේ. ඒක අපිට කියනවා පැහැදිලි කරන්න කියලා. මේ සිද්ධිය පැහැදිලි කරලා දෙන්නලු. ඉතින් අපි මේකට PV වක්‍රයක් අඳිමු. ඇඳලා බලමු මේ අවස්ථාවේ මොකද්ද වෙන්නේ, මේ අවස්ථාවේ මොකද්ද වෙන්නේ කියලා. අචල වායු ස්කන්ධයක් නම් අපි මේ වගේ PV වක්‍ර දෙක අඳින්න පුළුවන් අපිට. දැන් මෙතන අපි මේ සිද්ධිය ඇඳලා පෙන්නනවා. අපි මේ පැත්තට තමයි පරිමාව, මේ පැත්තට තමයි පීඩනය. ඒතර එක්තරා අවස්ථාවක මෙයාගේ පීඩනයයි පරිමාවයි උෂ්ණත්වයයි දීලා තියෙනවා. ඒතර මේ වගේ තරක ඉඳලා එයාගේ පරිමාව V දක්වා වැඩි වෙන විදියටලු යන්නේ. ඉතින් පරිමාව V දක්වා වැඩි වෙනවා නම් ඒක තමයි ප්‍රසාරණයක් කියලා කියන්නේ. ඒතර පළවෙනි අවස්ථාවේ නියත උෂ්ණත්වයක් යටතේ කියලා දුන්නාම ඒක බොයිල් නියමයෙන් තමයි විස්තර කරන්නේ. ඒතර දරුවෝ දන්නවා බොයිල් නියමයේදී පීඩනය හා පරිමාව අතර විචලනය කොහොමද වෙන්නේ කියලා. මෙන්න මේ වගේ වක්‍රයක් තමයි අපිට අඳින්න තියෙන්නේ.
මෙන්න මේ වගේ වක්‍රයක්. ඒතර මෙතන අගයන් තමයි අපි මෙතන අගයන් තමයි ඔය P0 V0 T0 කියලා කියන්නේ. මෙන්න මේ අගය මේක තමයි V දක්වා වැඩි වුණා කියලා කියන්නේ. ඔන්න ඔය වගේ එකක් තමයි වක්‍රය. අනිවාර්යයෙන්ම PV වක්‍රය ඇඳම වක්‍රයේ මත E හිසක් ලකුණු කරන්න ඕන. ඒතර E හිසෙන් තමයි අපි දැනගන්නේ මේක කොයි පැත්තරද පරිමාව වැඩි වෙන පැත්තරද ගියේ අඩු වෙන පැත්තරද කියලා. නියත උෂ්ණත්වයක් යටතේ V දක්වා වෙනස් කරා. ඒතර මේ අගය තමයි මෙන්න මේ අගය තමයි V0 මෙතන අගය. මෙතන V0. එතන ඉඳලා V දක්වා වැඩි වුණා කියලා තමයි කියන්නේ. මෙන්න නියත උෂ්ණත්වයක් යටතේ වක්‍රය එන විදිය. මම මෙතන ලියන උෂ්ණත්වය නියතයි. ඒ කියන්නේ මෙහෙම ලියන්න පුළුවන්. ඒතර වක්‍රයේ හැඩය තීරණය කරන්නේ බොයිල් නියමයෙන්. ඊට පස්සේ අපි අඳිමු නියත පීඩනයක් යටතේ. ඒකත් මේකෙම අඳින්නත් පුළුවන් දරුවන්ට. එහෙම නැත්නම් පොඩ්ඩක් එහාට කරලා දරුවන්ට ඒක අඳින්නත් පුළුවන්. ඒතර වක්‍රය මේ විදියට එන්නේ. පීඩනයේ නියත නම් මේ y අක්ෂයට අගයක් කිසියම් පෙන්නලා ඒක නියතව තියෙන. ඒක අර P0 කියන අගය නියතව තියෙන. මෙන්න මේ වගේ වක්‍රයක් එන්නේ. ඔන්න මේක. මෙතන අගය තමයි ඔය P0 කියන්නේ. මෙන්න මේ අගය. දැන් ඒ වක්‍රය අරකෙම ඇඳනනම් දරුවන්ට මෙන්න මෙතන හරහා මෙහාට තිරස් රේඛාවක් අඳින්න පුළුවන්. දැන් අපෙන් අහනවා කවර අවස්ථාවේදීද වායුව මගින් වඩා වැඩි කාර්යයක් කරන්න කියලා. අපි දන්නවා කාර්යය කියන එක අපි ලිව්වා P ඩෙල්ටා V කියලා ලිව්වේ. පීඩනය වැඩි කරන්න ඕන පරිමාව වෙනසෙන්. ඒක ලැබෙනවා කියලා කිව්වා. අදාළ PV වක්‍රය ඇඳට පස්සේ ඒ වක්‍රයයි පරිමාව අක්ෂයයි මගින් ආවරණය වෙන වර්ගඵලය. පරිමාව අක්ෂයයි අදාළ ප්‍රස්ථාරයයි අතර තියෙන වර්ගඵලයෙන් තමයි කාර්යය ලැබෙන්නේ. ඉතින් මෙහෙම වර්ගඵලයක් ඇඳම මෙන්න මේ වර්ගඵලයට වඩා මේ වර්ගඵලයෙන්නේ කාර්යය ලැබෙන්නේ. මේක තමයි ඩෙල්ටා W. ඒකට වඩා මෙතන වර්ගඵලය. මෙතන වර්ගඵලය කියන්නේ මෙන්න මේ කොටසනේ. මෙන්න මේ කොටස. මෙන්න මේ ටික. ඒතරේ ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය මේ මෙතන ඇදලා තියෙන මෙන්න මේ කොටසේ වර්ගඵලයට වඩා ගොඩක් වැඩි. එහෙනම් කාර්යය වැඩි මෙතන. මේ ඩෙල්ටා W. ඉතින් අපෙන් ආන්නේ වායුව මගින් වඩා වැඩි කාර්යයක් සිදු කරන්නේ කොයි වෙලාවෙද කියලා. අපිට මේ ප්‍රස්ථාර දෙක ඇඳලා කියන්න පුළුවන් වඩා වැඩි කාර්ය කරන්නේ දෙවෙනි අවස්ථාවේ කියලා. ආවරණ වල වර්ගඵලය වැඩි නිසා. අපි ඒක ලියමු. ආවරණය වන වර්ගඵලය සඳහා වඩා වැඩි අගයක් ලැබෙන්නේ
අගයක් ලැබෙන්නේ පීඩනය නියත විටයි. එම නිසා දෙවන අවස්ථාවේ කාර්ය විශාල වේ. ඔන්න ඕක තමයි ලියන්න. පරිමා වෙනස් වෙන විදිය ප්‍රස්ථාරය ඇඳලා පෙන්නනවා වර්ගඵල වැඩි කාගේද කියලා. එතකොට ඒකෙන් තමයි කාර්ය වැඩි එක්කන එන්නේ. ලේසි ප්‍රශ්නයක් ඒක. අනිවාර්යයෙන් මේ ඊහිස දාන්න. ඒකෙන් තමයි කොයි පැත්තටද යන්නේ කියලා අපි දැනගන්නේ. පරිමා වැඩි වෙන පැත්තටද යන්නේ අඩු වෙන පැත්තටද කියලා. මේ ප්‍රශ්නේ බලන්න. වායුවක් ස්ථිරතාපී ක්‍රියාවලියක් යටතේ ප්‍රසාරණය වේ. එවිට වායුවේ උෂ්ණත්වය පහළ බැසීමට හේතුව තාපගත විද්‍යාවේ පළමු නියමයෙන් පැහැදිලි කරන්න. වායුවක් ස්ථිරතාපී ක්‍රියාවලියකට ලක් වෙලා ඒක ප්‍රසාරණය වෙනවලු. ප්‍රසාරණය වෙනවා කියන්නේ පරිමාව වැඩි වෙනවා කියන එක. ඉතින් ස්ථිරතාපී ක්‍රියාවලියකදී අර වක්‍රයේ බෑවුම කියන එක PV වක්‍රයේ බෑවුම අර සමෝෂ්ණ අවස්ථාවට වඩා, ඒ කියන්නේ උෂ්ණත්වයේ නියත අවස්ථාවට වඩා ටිකක් වැඩි. ටිකක් බෑවුම වැඩි වක්‍රයක් ඕන අඳින්න. ස්ථිරතාපී ක්‍රියාවලියේදී ස්ථිරතාපය කියන්නේ තාපය ස්ථිරයි කියන එකනේ. බාහිරින් තාපය මේ ඇතුලේ තියෙන වාතයට ලැබෙන්නේ නැහැ. ඇතුලේ උත්පාදනය වුණා නම් තාපයක් ඒක පිටට යන්නේත් නැහැ. ඩෙල්ටා Q කියලා එකක් නැහැ, බිඳුවයි. ඩෙල්ටා Q බිඳුවයි. ඉතින් මේකට PV වක්‍රය ඇඳොත් මේ වගේ එන්නේ. මේකට PV වක්‍රයක් අපි ඇඳොත් මෙන්න මේ වගේ එකක් එනවා. මේ පැත්තේ පරිමාව, මේ පැත්තේ පීඩනය. බෑවුම ටිකක් වැඩි එකක් එන්නේ මෙහෙම. ඔන්න ඔය වගේ එකක්. ප්‍රසාරණය වෙනවා නම් මේ පැත්තට ඕන ඊතලේ දාන්න. පරිමාව වැඩි වෙනවා. ඒතර කාර්ය එනවා මෙන්න මේ වර්ගඵලයෙන්. කාර්ය එන්නේ මෙන්න මෙතන තියෙන කොටසයි මෙන්න මේ කොටසයි අතර තියෙන වර්ගඵලය. ඒතර ඒක ප්‍රසාරණයක් වෙන නිසා කාර්ය ධනයි කියලා තමයි එන්නේ. දැන් අපි සමීකරණ ලියමු. තාපගත විද්‍යාවේ පළමු නියමයෙන් ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W. තර ස්ථිරතාපේ නම් මෙයා බිඳුවයි. ස්ථිරතාපේ නම්. එහෙනම් බිඳුව සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W. තර ගණනය කියන වායුව ප්‍රසාරණය වෙනවා කියලා. වායුව ප්‍රසාරණය වෙනවා නම් අනිවාර්යයෙන්ම මේ ඩෙල්ටා W කියන එක ධනයි. ඒකත් ලියමු. වායුව ප්‍රසාරණය වේ නම් ඩෙල්ටා W කියන එක ධනයි. මේක විශාලයි බිඳුවයි.
ධනයි කියලා කියන්නේ බිඳුවට වඩා විශාලයි කියන එකනේ. ඒතර මේ කොටස ධනයි. ඒතර එයා ධන නම් මෙයා අනිවාර්යයෙන්ම ඍණ වෙන්න එපා. නැත්තම් මේක බිඳුව වෙන්නේ නැහනේ. එකක් ධන නම් අනිවාර්යයෙන්ම අනිත් එක්කන ඍණ වෙන්න ඕන. එවිට ඩෙල්ටා U ඍණ වෙයි. ඍණයි ධනයි කියලා ලියන්නේ බිඳුවට වඩා වැඩි බිඳුවට වඩා අඩුයි කියන සංකේතය ලියන්නේ මෙහෙම. නැත්තම් වචනෙන් වාලා ලියන්න පුළුවන් ඍණයි කියලා. නමුත් විභාග පේපර් වල මේ වගේ සංකේත තියෙනවා. ඒ නිසා ඒවත් පුරුදු වෙන්න ඕන. ඒක නිසා මම මේ සංකේත තමයි ලියන්නේ. ඒතර ඩෙල්ටා U ඍණයි. ඩෙල්ටා U කියන්නේ අභ්‍යන්තර ශක්තිය. ඒතර අභ්‍යන්තර ශක්තිය අඩු වෙලා තියෙනවා. ඉතින් අභ්‍යන්තර ශක්තිය අඩු වෙන්න නම් අනිවාර්යයෙන්ම උෂ්ණත්වය පහළ බහින්න ඕන. ඩෙල්ටා U ඍණ වේ. එවිට උෂ්ණත්වය පහළයයි. එවිට උෂ්ණත්වය පහළයයි. අපෙන් ඒක තමයි අහන්නේ. ඉතින් ඔයාලට මේ සමීකරණය ලියලා ප්‍රසාරණය වෙන නිසා මෙයා ධනය කියන එක කියන්න ඕන. ස්ථිරතාපේ නිසා මෙයා බිඳුව කතාව කියන්න ඕන. ඒතර සමීකරණයෙන් තමයි ඒක විස්තර කරලා දෙන්න වෙන්නේ මේ විදිහට. හැමතිස්සම සමීකරණ විශ්වාස කරලා සමීකරණයෙන් පැහැදිලි කිරීම කරන්න. ඒතර ලකුණු කැපෙන්නෙත් නැහැ විභාගෙට. හැමදේම වචනේ ලියන්න ගියාම දරුවන්ගේ හරියට අදහස කියවෙන්නෙත් නැහැ. ලකුණුත් කැපෙනවා. සමීකරණ විශ්වාස කරාම පාඩම් කරන්න තරම් දෙයක්වත් නැහැනේ. සමීකරණ තේරුම් ගත්තා නම් ඒකේ වෙලේ ලියලා ඒකෙම උත්තරේ ලියන්න පුළුවන්. මේ ගන්න බලන්න. එක්තරා තාපගතික ක්‍රියාවලියකදී තාපගතික ක්‍රියාවලිය කියන්නේ තාපය ගමන් කරන මොකක් හරි ක්‍රියාවලියක්. මෙතන ගොඩක් වෙලාවට වායු සම්බන්ධ ඒවා තියෙනවා නම් අපි පිස්ටන් එකකින් වායුවක් හිර කළා ඒ වායුව ප්‍රසාරණය වෙන්න විදියට එක්කෝ ඒකට තාපය දෙනවා. නැත්තම් එයා සංකෝචනය වෙන විදියට අපි බාහිරින් කාර්යයක් කරනවා. එන්නේ මේ වගේ ක්‍රියාවලියක් තමයි ඔය තාපගතික ක්‍රියාවලිය කියලා කියන්නේ. තාපය එහාට මෙහාට මාරු වෙන මොනවා හෝ ක්‍රියාවලියක්. සමහරට ජලය රත් කරන එක වෙන්න පුළුවන්. නැත්තම් ජලය වාෂ්ප වෙන එක වෙන්න පුළුවන්. ඒවත් තාපය ගමන් කරන ක්‍රියාවලිනේ. ඒ වගේ එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේ එකක් ගැන කියනවා. ඒතර පද්ධතියට අපි දෙනවලු ජූල් 2000ක තාප ප්‍රමාණයක්. අපි දෙනවා නම් එයා ධනයි. පද්ධතියෙන් තාපය පිට වෙනවා නම් එයා ඍණයි. එහෙමයි එන්නේ. ඒතර ඩෙල්ටා Q කියන එක 2000යි. පද්ධතිය මගෙන් ජූල් 400ක කාර්යයක් කරනවලු. ඒතර පද්ධතිය විසින් වායුව විසින් කාර්ය කරනවා නම් ඒක ධනයි. ඒක ඩෙල්ටා W. අපෙන් අහන්නේ පද්ධතියේ අභ්‍යන්තර ශක්තිය. පද්ධතියේ අභ්‍යන්තර ශක්තිය වැඩි වීම අහන්නේ. මේ ඉතාලම සරල සමීකරණය. අර තාපගත විද්‍යාවේ පළවෙනි සමීකරණය තේරෙනවා නම් පොඩි පන්ති වල ගණිතයට වඩා මේව ලේසි. නිකම්ම ආදේශ කරන්න තියෙන්නේ. අපි ලියමු සමීකරණය. ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W. දැන් මේකට ආදේශ කරන්න තියෙන්නේ. ඩෙල්ටා Q කියන්නේ 2000යි. කාර්ය කළා තියෙනවා ජූල් 400ක්. ඩෙල්ටා W. පද්ධතිය මගින් කරා නම් ඒක ධනයි. ඒතර අනිත් එක අපි දාන්නේ නැහැ ඩෙල්ටා U. එමුනම් අපිට එනවා ඩෙල්ටා U කියන්නේ 1600යි. මේවා ඊටාම ලේසි සරල සමීකරණ. පද තුන අඳුර ගන්න විතරයි තියෙන්නේ. ධන වෙන්නේ කොයි වෙලාවටද ඍණ වෙන්නේ කොයි වෙලාවටද කියලා මතක තියෙනවා. මේ ගණන බලන්න. සෙල්සියස් 27 උෂ්ණත්වයේ හා එක වැඩි කිරීම 10.5
පැස්කල් පීඩනයේ තිබෙන පරිපූර්ණ වායු ස්කන්ධයක් එහි පරිමාවෙන් 8න් එකක් දක්වා සංකෝචනය කරන ලදී. මෙය සිදු කරනු ලැබුවේ සමෝෂ්ණ ලෙස, ස්ථිරතාපී ලෙස. ආකාර දෙකක් දීලා තියෙනවා. එක් එක් අවස්ථාවේදී ඇතිවන අවසාන පීඩන අතර වෙනස සොයන්න. තර සෙල්සියස් 27 කියන්නේ අනිවාර්යයෙන්ම කෙල්වින් කරන්න ඕන. වායුගෝලීය පීඩනය තමයි මේ 1/10 කියලා දීලා තියෙන්නේ. එතන ඉඳලා වායුව එයාගේ පරිමාවෙන් 8න් එකක් දක්වා සංකෝචනය කරනවා. ඒතර සංකෝචනය කරනවා කියන්නේ බාහිරින් අපි කාර්යය කරන ඕන පිස්ටනයේ මත. ඒතර කාර්යය ඍණයි. ඒක කරන විදිය තමයි එකක් සමෝෂණ අනිත් එක ස්ථිරතාපී. අපි මේකට PV වක්‍ර දෙකක් ඇඳලා බලමු. තර 27 උෂ්ණත්වයේ ඉන්නේ පීඩනය 1/10 පරිමාව 8න් එකක් දක්වා තමයි යන්නේ. තර මේ පැත්තට පරිමාව මේ පැත්තට පීඩනය මුල් පරිමාව අපිට දීලා නැහැ. ඒ දීලා තියෙන ප්‍රමාණය V නම් මේකෙන් ඊට පස්සේ 8න් එකක් දක්වා යනවා කියලා තමයි කියන්නේ. දැන් ඔයාලා මුල් පරිමාව 8යි V කියලා ගත්තොත් දෙවෙනි අවස්ථාවේ පරිමාව V කියලා ගන්න පුළුවන්. ඒතර සංකෝචන වෙනවා කියන්නේ පරිමාව අඩු වෙනවා. එහෙනම් ප්‍රස්ථාරය අර පැත්තට ඕනේ තල්ලු කරන්න. මෙහි ඉඳලා අර පැත්තට ඊතලේ දාන්න ඕනේ. ඒතර සමෝෂ්ණ කියලා කියන්නේ අනිවාර්යයෙන්ම බොයිල් නියමයනේ. ඒතර බොයිල් නියමය අනුව යනවා නම් දරුවාට තේරෙන්න ඕන වක්‍රයේ හැඩය. මම ඒවා කියලා දීලා තියෙනවානේ දරුවන්ට. එහෙනම් අපි මේ වගේ වක්‍රයක් අඳින්න ඕන. එයාගේ ඊ හිස මේ පැත්තට ඕන ලියන්න. ඒතර අපි මෙතන පරිමාව 8යි V කියලා ගත්තොත් මෙතන පරිමාව V. මම පරිමාව 8න් එකක් දක්වා සංකෝචනය කරය කියලා දීපු නිසා තමයි මෙතන 8යි V අරන් අතන V වලට ගෙනිච්චේ. දරුවන්ට අවශ්‍ය නම් මෙතෙන්ට V ලියලා මෙතන 8න් 1යි V කියලා ලියන්න පුළුවන්. ඒතර ඊ හිස යොදාන්න අර පැත්තට. සමෝෂ නම් අනිවාර්යයෙන්ම උෂ්ණත්වයේ නියතයි. ඒතර මේක මේ වගේ ලියන්න පුළුවන්. එහෙනම් අපිට දන්නවා සමෝෂ අවස්ථාවේ අපිට බොයිල් නියමය ලියන්න පුළුවන්. ඒතර අපි පළවෙනි එකට ලියමු බොයිල් නියමය. බොයිල් නියමයෙන් PV ගුණිතය නියතයක් කියලා එන්නේ. එහෙනම් මුල් අවස්ථාවේ පීඩනය මෙතර පීඩනය P0. මෙන්න මේ පීඩනය අපි P0 කියලා ලියමු මෙතන. අපිට ලියන්න පුළුවන් P0 වරක් පරිමාව. පරිමාව දැන් මම 8යි V කියලා ලියන්න. දෙවෙනි අවස්ථාවේ පීඩනය අපි දන්නේ නැහැ. ඒතර පරිමාව V. ඒතර මේ V කැපෙනවනේ. එහෙනම් දෙවෙනි අවස්ථාවේ දරුවන්ට එනවා පීඩනය 8යි P0 කියලා. අපෙන් අහන්නේ පරිමාවයේ සිදුවන වෙනස අහන්නේ. අපෙන් අහන්නේ මෙයාගේ පීඩනයේ සිදුවන වෙනස. අපෙන් අහන්නේ පීඩනයේ සිදුවන වෙනස. එහෙනම් ඔන්න දැන් පීඩනය P0 වල ඉඳලා වැඩි වෙනවා 8යි P0 දක්වා සමෝෂ තත්ත්වෙන් ගියාම.
ගණනේ P නෝට් දීලා තියෙනවා. එක වැඩි කිරීම 10 5යි කියලා. ඒක අපිට පස්සේ අතෙන්ට ආදේශ කරන්න පුළුවන්. දැන් දෙවෙනි අවස්ථාව. ස්ථිරතාපයේ විදිය. එතකොට ස්ථිරතාපයේ විදියට ගියොත් ස්ථිරතාපය. ඒ කියන්නේ තාප ප්‍රමාණය නියතයි. ඩෙල්ටා Q කියලා එකක් නැහැ. පද්ධතියෙන් පරිසරයට තාපය යන්නේත් නැහැ. පරිසරයෙන් පද්ධතියට තාපය එන්නේත් නැහැ. මේකේ ඩෙල්ටා Q බිඳුව. අපිට ලියන්න පුළුවන් PV ගැමා නියතයක්. මේ අවස්ථාවේ වක්‍රයේ බෑවුම ටිකක් වැඩි. අර සමෝෂ්ණ අවස්ථාවට වඩා ටිකක් වැඩි. අර මේ පැත්ත පරිමාව, මේ පැත්ත පීඩනය. මේ වගේ එන්නේ ඔහොම. අර මෙතන පරිමාව දැන් මම මුල් අවස්ථාවේ පරිමාව ගත්තේ 8V කියලා. මේ අවස්ථාවේ මම 8V කියලා තමයි ගත්තේ. මෙන්න මේ අවස්ථාවේ පරිමාව මම 8V කියලා ගත්තේ. අර මේක මෙතෙන්ට ගියා. අර මෙතන පරිමාව V. මේ පරිමාව V. ආකාර දෙකකට මේක සම්පීඩනය කරනවා කියලා තමයි කියන්නේ. සමෝෂ්ණ විදියටයි ස්ථිරතාපයේ විදියටයි. ස්ථිරතාපී ක්‍රියාවලියක් කියලා කියන්නේ ඇත්තටම තාපය ඇතුළට එන්නේත් නැහැ එළියට යන්නේත් නැහැ. ඒතර එහෙම වෙන්නේ ෂණික ක්‍රියාවලිය. අපි ඊටාම වේගයෙන් පිස්ටන් එක පල්ලෙහාට තල්ලු කරොත් ඒකේ තාපයක් ඉපදුනත් එයාට එළියට යන්න වෙලාවක් ලැබෙන්නේ නැහැ. තාපය ගලාගෙන යන හුඟක් වෙලාව ඕන. ඒතර ෂණික ක්‍රියාවලිය කියන ඒවා ස්ථිරතාප. අර කලින් සමෝෂ්ණ අවස්ථාවේ ඊටා සෙමෙන් කරන්නේ. ඊටාම සෙමෙන් තමයි පිස්ටනේ පහළට ගෙන යන්නේ. ස්ථිරතාපය නම් ඊටාම වේගයෙන්. ඒතර එකම සිද්ධිය වුණාට පිස්ටනේ ගමන් කරන විදිය වෙනස්නේ. පිස්ටනේ ගමන් කරන විදිය වෙනස්. ඒක නිසා මේ සමීකරණේ යෙදෙන විදියත් වෙනස්. ඒතර මේකට අපිට යොදන්න වෙන්නේ PV ගැමා නියතයක් කියලා. ඒතර ගැමාවලගේ ගණන දීලා තිබුණා. එහෙමනම් මුල් අවස්ථාවට ලිව්වොත් එන්නේ P naught V. V වෙනුවට දාන්නේ 8V. මේකේ ගැමා. දෙවෙනි අවස්ථාවේ පීඩනය දන්නේ නැහැ. පරිමාව කියන්නේ V. ඒතර V ගැමා. ඔය විදිහට P naught 8V මෙතන මම ආරම්භක 8V කියලා ගත්තේ. එයාගේ ගැමා සමානයි මෙතන P වරක් V ගැමා. ඒතර V වල ගැමා කැපිලා යනවා. මෙන්න මේ V ගැමා මෙයා කැපෙනවා. මෙතන කපනකොට සම්පූර්ණ එක කපන්න පුළුවන්. මෙතන V විතරයි කපන්න පුළුවන්. ඒතර එන්නේ P naught මෙතන 8 ගැමා. ගැමා කියන එක ගණනේ දීලා තිබුණා. බලන්න. ගැමා කියන්නේ 1.4යි. ඒක ඒක පරමාණුක, දී පරමාණුක, බහු පරමාණුක ඒ වගේ වුණාම ගැමා වලගේ වෙනස් වෙනවා. එහෙනම් අපිට අතෙන්ට 1.4ක් ආදේශ කරන්න තියෙන්නේ. P naught වරක් 8 1.4. මේක සමානයි P. මම මෙයා P2 කියලා ලියන්නම්. පීඩන වෙනසනේ අපෙන් අහන්නේ.
මුල් අවස්ථාවේ අපි පීඩනය ලිව්වා 8යි p නෝට් කියලා. ඒක අපි දන්නවා. මේක මම p2 කියලා ලියන්නම්. එහෙනම් දැන් අපිට ලියන්න පුළුවන් අවස්ථා දෙකේදී පීඩන වෙනස ඩෙල්ටා p සමානයි. මෙතන ඩෙල්ටා p ගන්න ගියාම මොන පීඩනයේද වැඩි කියලා අපිට හරියටම කියන්න බෑ. මුල් අවස්ථාවේ සමෝෂ්ණ අවස්ථාවේ ආවා 8යි p නෝට්. දැන් දෙවෙනි අවස්ථාවේ ආවා p නෝට් වරක් 8 1.8 කියලා. 1.4 කියලා බලය. අපි නම් එන්නේ ඒ යගෙන් අර මුල් යගේ අඩු කරමු. ඩෙල්ටා p සමානයි p2 ඍණ p1 වගේ එකක් එන්නේ. මෙතන එනවා p නෝට් වරක් 8 1.4. මේකෙන් අඩු කරනවා p1 කියන එකට ආවේ අපිට 8යි p නෝට්. ඒතර p නෝට් එළියට ගත්තොත් 8 1.4 ඍණ 8. මෙන්න මේක තමයි පීඩන වෙනස. ඒතර මේකේ අගය දරුවන්ට ලඝුපතෙන් සුළු කරන්න කියලා කියන්නේ නැහැ. විභාගයට අවශ්‍ය නම් මේකේ අගය ඒගොල්ලෝ දත්තයක් විතර දෙනවා. ඒතර ඒක ආදේශ කරාම හරියි. මේක සුළු කරොත් අපිට එන්නේ 18.4 වගේ අගයක් එන්නේ. ඒතර මෙතන තියෙනවා එක වැඩි කිරීම 10 5. මෙන්න මේ වගේ එකක් තමයි එන්නේ. මෙතනින් එනවා දරුවන්ට පීඩන වෙනස එනවා. පීඩන වෙනස ගන්න පුළුවන් ඩෙල්ටා p සමානයි 1.04 වැඩි 10 6යි කියලා. තේරෙනවද ස්ථිරතා p හා සමෝෂ්ණ කියන එක? සමෝෂ්ණ කිව්වොත් දරුවන්ට කොහොමවත් මතක තියෙන්න ඕන වායු නියම. ඒක අපි උගන්ලා තියෙන දරුවන්ට බොයිල් නියමය යොදන්න පුළුවන් කියලා උෂ්ණත්වයේ නියත අවස්ථාවේ. මේ මෙතන තමයි අලුතෙන් සමීකරණයක් ආවේ. PV ගැමා නියතයක් කියලා. මේකේ මේ ගැමා නොදැනම ඉන්න බෑ. ඔයාලා එකත් පොඩ්ඩක් මතක තියෙන්න ඕන. අර වායු ගෝලයේ ධ්වනි වේගය සොයන තැන සම්පීඩන හා විරල නැතිවීම ස්ථිරතාපී ක්‍රියාවලියක් කියලා තියෙනවා. සම්පීඩන හා විරල නැතිවීම. එතකොට බොයිල් නියමය දාන්න බෑ. ඒතර PV ගැමා නියතයක් කියලා ලියන්න. එතනින් තමයි අර ගැමා එන්නේ. වායු ගෝලයේ ධ්වනි වේගය අපි ලියන්නේ V සමානයි ගැමා P යට රෝ කියලා. අන්නේ ගැමා එන්නේ ඔතෙන්ට. ඒ සමීකරණය තමයි එන්නේ. ඒකින් තමයි සම්පීඩන විරල නැතිවීම ස්ථිරතාපී ක්‍රියාවලියක් කියලා දැනගෙන ඉන්නවා. මේ ගණන බලන්න. මේවා ඒ තරම්ම ඔයාලට સિદ્ધාන්තවලත් නැත්නම් පුද්ගලික පන්තිවලත් නෙවෙයි ඒ තරම්ම සාකච්ඡා කරන ගැටලු නෙවෙයි. ඒ නිසා මේව හොඳට බලා ගන්න. හදිසියවත් බහුවරණකට වගේ දෙයකට මේ වගේ දෙයක් අහන්න පුළුවන්. මෙච්චර කාලයකට අහලා නැති වුණත් අහන්න පුළුවන්. ඒක නිසා මේවත් තේරුම් ගන්න. මේ ගණනේ දීලා තියෙනවා PV වක්‍රයක්. පීඩනයේ අර පැත්තේ මේ පැත්තේ පරිමාව. ඉතින් සම්පූර්ණ සර්කල් එකක් යනවා පේනවනේ. 1 2 3 4 නැවත එකට එනවා. ඒවට අපි කියන්නේ චක්‍රීය ක්‍රියාවලිය. පටන් ගත්ත තැනටම ආයෙමත් එනවා නම් ඒවට අපි කියන්නේ චක්‍රීය ක්‍රියාවලිය. අපිට මෙතන ඒකේ මොනවත් සොයන්න කියලා නැහැ. කියලා තියෙන්නේ මේ PV වක්‍රයට ගැලපෙන විදියට. මෙතන තියෙන දැන් y අක්ෂයෙන් පීඩනය x අක්ෂයේ පරිමාවනේ තියෙන්නේ. ඒ පීඩනයයි පරිමාවයි දිහා බලලා අපිට අඳින්නලු පීඩනයයි උෂ්ණත්වයයි කොහොමද තියෙන්නේ කියලා. නැත්තම් පරිමාවයි උෂ්ණත්වයයි කොහොමද තියෙන්නේ කියලා. ඇඳලා පෙන්නන්න කියලා කියන්නේ.
දරුවෝ PV වක්‍ර කියලා පීඩනය පරිමාවය අතර ප්‍රස්ථාරයක් දුන්නම ඒවයින් ගණන් හදන්න දන්නවනේ. මෙන්න මේවත් ඉඳ හිට අහන්න පුළුවන් බහු වර්ණයකට වගේ එකකට. අපි දැන් මේක ඇඳලා මේක යටින්ම අඳිමු PT වක්‍රය. PT වක්‍රය. මෙතන අඳින්න ඕන. ඉතින් දරුවාට ඉස්සෙල්ලා කටු සටහනක් ඇඳ ගන්න පුළුවන් මේක කොහොමද වෙනස් වෙන්නේ කියලා. ඊට පස්සේ හරි රූපය ඇඳම හරි. දැන් මේ වක්‍රේ මේ අක්ෂ දෙක නම් කරනකොට මේකේ PV ඉන්නවා දැන් අඳින කියන්නේ PT නේ. ඒතර මේ පැත්තේ ඉන්න P එක අපි අලුත් ප්‍රස්ථාරයේ y අක්ෂයේ පැත්තෙම තියෙනවා P මේ පැත්තට. මේ පැත්ත තමයි දැන් උෂ්ණත්වය දාන්නේ. කෙල්වින් වලින්. කෙල්වින් වලින්. එතකොට ඔයාලට මේ පැත්තේ අක්ෂය ගැන තමයි පොඩක් කල්පනා කරන්න තියෙන්නේ. මේ පීඩන අක්ෂයෙන් පෙන්නන එක මෙතනත් පෙන්නලා තියෙනවානේ. දැන් 2 ඉඳන් 3 දක්වා තියෙන වෙනස් වීම. 2 සිට 3 දක්වා යනවා කියන්නේ පීඩනයේ නියත විදියට ගිහින් තියෙන්නේ. ඊළඟට 4 ඉඳන් 1ට ඇවිල්ලා තියෙන ටික. 4 ඉඳන් 1ට ඇවිල්ලා තියෙන නියතවනේ. එහෙනම් ඒ දෙක ඒ විදිහටම තියෙනවා. ඇයි පීඩනයේ නියතයිනේ මේකේ. එහෙනම් අපි ඒ වගේ ඉරි දෙකක් ඉස්සෙල්ලා අඳිමු. මේකේ හරියටම ප්‍රමාණය කියන්න බෑ. නමුත් ඒ ඉරි දෙක අඳ ගන්න පුළුවන්. මෙහෙම අපි ඉරි දෙකක් අඳිමු. මේ 2 3 කියන එකට තමයි මේ ඉර තියෙන්නේ. 4 1 කියන එකට තමයි මෙන්න මේ ඉර තියෙන්නේ. මම දන්නේ නැහැ මේ ඉරේ කොතනින්ද පටන් ගන්න ඕන කියලා. අපි ඒක දැන් තේරුම් ගන්නවා තව ටිකකින්. මම තවම අංක දැම්මෙත් නැහැ. දැන් මේ 1 2 කියන ඉර බලන්න ඕන. මේක. 1 2 කියලා කියන්නේ පරිමාව නියත එකක්. මේ පරිමාව අක්ෂයේ පෙන්වන v වලගේ නියතයිනේ මේ 1 2 දී. එහෙමනම් 1 2 මේකෙදි පරිමාව නියතයි. එකේ ඉඳන් දෙකට යනකොට පරිමාව නියතයි. ඒතර පරිමාව නියත නම් අපිට p බෙදීම t සමානයි නියතයක් කියලා වායු සමීකරණයක් තියෙනවා. පරිමාව නියත අවස්ථාවේ පරිමාව නියත අවස්ථාවේ p බෙදීම t සමානයි නියතයක්. දැන් මේක හරහාට වැඩි කරොත් වෙනවා p සමානයි kt කියලා. p සමානයි kt. ඒ කියන්නේ නිකන් y සමානයි mx වගේ. y සමානයි mx වගේ. මූල ලක්ෂ්‍ය ආරයන රේඛාවක් තමයි මෙන්න මේ ටිකට එන්න ඕන. මේ ටිකේ පරිමාව නියතයිනේ. දැන් මේකේ පරිමාව පෙන්වන්නේ නැහනේ. මේකේ පෙන්වන්නේ පීඩනයයි උෂ්ණත්වයයිනේ. එහෙනම් පීඩනයයි උෂ්ණත්වයයි y සමානයි mx ආකාරයට වෙනස් වෙනවා. එහෙනම් දරුවන්ට දැන් මෙතන 1 කියලා හිතනවා නම් මෙන්න මෙතන 1 කියලා හිතනවා නම් 1 ඉඳන් 2ට යන්න අඳින්න ඕන y සමානයි mx එක්කනේ. මෙන්න මේ වගේ එක්කනේ. එකේ ඉඳන් 2ට මූල ලක්ෂ්‍ය ආරයන රේඛාවක් අඳින්න ඕන. ඒතර මේ ටිකට අපි කඩ ඉරක් අඳිනවා. එහෙ ඉඳලා ඉන්නේ නැහනේ. මෙතන ඉන්නේ පටන් ගන්න. ඊටු ටික තද ඉරක් අඳිනවා. අපි මේ වගේ මූල ලක්ෂ්‍යයෙන් යන රේඛාවක් තමයි ඔගේ අපිට අඳින්න තියෙන්නේ. ඔන්න ඔය වගේ එකක් එන්නේ. ඒතර මේ ටික දරුවෝ කඩ ඉරකින් නැතුව තද ඉරක් අඳින්නේ මේ ටික. ඔන්නේ නැහැ. මෙතන තමයි 2. තවරට තේරෙනවද අර මේ පැත්තට සිරාස තිබුණ ඉර මේ පැත්තට y සමානයි mx කරේ ඇයි කියලා? මේ වායු නියමයට අනුව. පරිමාව නියත නම් p බෙදීම t නියතයක්. ඒතර y සමානයි mx වගේ එන්නේ. දැන් මේ ඉර හරි ඒක තව ටිකක් එහාට යන්න පුළුවන්. දික් කරන්න විතරයි තියෙන දරුවන්ට. ඊළඟට ආයෙමත් මේ 3 4 ඉර. ඒතර 3 4 රේඛාවත් ආයෙ මේ වගේමනේ. 3 4 රේඛාවත් ආයෙමත් එන්නේ සිරස් රේඛාව.
සිරස් රේඛාව කියන්නේ පරිමාව නියතයි. මේක නියතයි. එහෙනම් නැවත එන්න ඕන පීඩනය හා උෂ්ණත්වය අතර මූල ලක්ෂ්‍ය ආරයන රේඛාව. එහෙනම් අපි එකක් හදමු. මෙන්න මේකට මේක ටිකක් මෙහෙන් පටන් ගන්නවා ඇති. ඊට පස්සේ එන්න ඕන මේ වගේ රේඛාව. ඔන්න ඔය වගේ එකක්. ඒ කියන්නේ මේ රේඛාව මෙතෙන්ට එනවා ඇති ඔහොම. මේ ටික මෙන්න මෙහෙම එනවා ඇති. ඔන්න ඔය වගේ. ඒතර සම්පූර්ණ වෙන්නේ මෙහෙමයි. 1 2 2 3 මෙතෙන්ට 3 4 මෙතෙන්ට 4 1 මෙතෙන්ට. එහෙනම් දැන් දරුවෝ මේක ඉස්සලා කටුසටහනක් වගේ මෙහෙම පුරුදු වෙලා ඊට පස්සේ එහයින් ඇඳලා පෙන්නන්න පුළුවන් හරියට මෙන්න මේ වගේ හැඩේ. ඒක තමයි කරන්නේ. දැන් ඊහිසත් බලන්න වෙන දේ. 1 ඉඳන් 2ට. 1 ඉඳන් 2ට යනකොට පරිමාව වෙනස් වෙන්නේ නැහැ. පරිමාව වෙනස් වෙන්නේ නැහැ. හැබැයි පීඩනය වැඩි වෙලා තියෙනවා. ඉතින් පීඩනය වැඩි වෙනවා නම් මේකේ හැටියට. පීඩනය වැඩි වෙනවා නම් අනිවාර්යයෙන්ම උෂ්ණත්වය වැඩි වෙන්න ඕනනේ. නෑ උෂ්ණත්වයත් වැඩි පැත්තට තමයි ඊතලයේ තියෙන්නේ. මෙහෙම. මේ වගේ ඊතලයක් අපි මේකේ පෙන්නනවා. 2 ඉඳන් 3ට. ඒකේ කොහොමත් පීඩනය වැඩි වෙලා තියෙනවානේ. ඉතින් මේ අක්ෂයේත් පීඩනයනේ තියෙන්නේ. එක තැනකින් ඊතලය හොයාගත්තම අනිත් එක ගන්න පුළුවන්. මේක මෙහාට මේක මෙහාට. එහෙනම් දරුවෝ ඇඳලා පෙන්නන්න ඕන වක්‍රය තමයි මෙන්න මේ ට්‍රැපීසියමක් හැඩයට තියෙන කොටස. මේවා වැඩක් නැහැ. මේවා ඉතින් අපි කටු සටහන නිසා තමයි ඒව ඇඳේ දිගට රේඛා. මේ වක්‍රයම දරුවන්ට අවශ්‍ය ටික ඇඳලා පෙන්නන්න පුළුවන් මේ විදිහට. මෙතනින් අක්ෂ දෙක ඇඳලා මෙන්න මේ වගේ වක්‍රයක් එන්නේ. මේක මූල ලක්ෂ්‍ය ආරයන හිතාගෙන තමයි එන්නේ. මේකත් මූල ලක්ෂ්‍ය ආරයන හිතාගෙන එන්නේ. මේව එතකොට කඩයිරි වලින් පෙන්නන්න ඕනේ ඔයාලා මෙහෙම මූල ලක්ෂයට. ඔන්න. දැන් මේකේ අංක ටික දැම්මම හරි. මෙතන අංක 3 2 4 1. මේ පැත්තට උෂ්ණත්වය මේ පැත්තට පීඩනය. දරුවට තේරෙනවද මේ වගේ වක්‍රයක් අඳ ගන්න? අපි ඇඳේ PT. ඊළඟට අපිට පුළුවන් VT අඳින්න. ඒතර VT අඳිනකොට අර මුල් වක්‍රේ මෙතන මුල් වක්‍රේ මේ පැත්තේ පරිමාව තියෙනවනේ. එහෙනම් VT අඳිනකොට මේ පරිමාවක්ෂයට මේකම තියාගන්න. මේකම තියාගෙන උෂ්ණත්වය අතර දැම්මනම් හරි. නැත්නම් අක්ෂ දෙක මාරු කරන්න ගියා තව ටිකක් කරදරයිනේ. එහෙම අවශ්‍ය නැහැ. මේකේ පෙන්නන දේ ඒ විදිහටම තියන්න අනිත් එක විතරක් වෙනස් කරන්න. ඒතර මේ පැත්තට අපි දානවා T අකුර. එහෙනම් මේ වගේ එකක් එන්නේ. අපිට මේ වගේ අක්ෂ දෙක අඳින්න පුළුවන්. දැන් මේ පැත්තට පරිමාවම තියලා මේ පැත්තට අපි උෂ්ණත්වය තියමු. ඒතර දීලා තිබුණේ PV වක්‍රය. ඒක ඍජු කෝණාශ්‍රයක් තිබුණේ. ඒතර පරිමාව නියත කියලා මෙහෙම රේඛා දෙකක් තිබුණානේ. ඒ දෙක ඒ විදිහටම අඳින්න.
පරිමාව නියතයි කියන රේඛා දෙක අපි මෙහෙම ඇඳලා තියෙන රේඛා දෙක. දැන් දරුවන්ට දෙන්නෙක් වෙනස් කරන්න ඉන්නවා. අර උඩ වක්‍රේ. එතන දීලා තියෙන්නේ මේ වගේ PV වක්‍රයක්නේ. එහෙම ඍජු කෝණාශ්‍රයනේ තිබුණේ. මෙහෙම තිබුණේ. මෙතන පරිමාව මෙතන පීඩනය. එතකොට මම දැන් මෙන්න මේ අක්ෂයෙන් පෙන්නන දේ නියතව තියෙන්නේ මේ දෙකේනේ. මේ රේඛා දෙකේ තමයි පරිමාව නියත. ඒ ඉරි දෙක තමයි මේ ඇඳලා තියෙන්නේ. පරිමාව නියතයි කියන. දැන් y අක්ෂයේ පෙන්නන උෂ්ණත්වය. කලින් පෙන්නුවේ පීඩනය. එහෙනම් මේකට ගැලපෙන සමීකරණය බලන්න. මේකේ පීඩනය නියතයි. ඒ කියන්නේ මේ දෙකේ ඉඳන් 3ට. 2 3 කියන එකේ පීඩනය නියතයි. එහෙනම් අපිට එනවා පීඩනය නියත අවස්ථාවේදී v බෙදීම t නියතයක්. පීඩනය නියත නම් v බෙදීම t සමානයි නියතයක්. එතකොට මේ t මේ පැත්තට දැම්මොත් t සමානයි 1/8 k වරක් v. මේක නිකන් y සමාන mx වගේනේ. මෙයා y නේ. මෙයා y. මෙයා අනුක්‍රමණය මෙයා x. එහෙනම් නැවත එන්නේ මූල ලක්ෂ්‍ය ආරයන සරල රේඛාව. 2 3 කියන එකටත් මූල ලක්ෂ්‍ය ආරයන සරල රේඛාවක්. මෙතන 1 4 කියන්නේ 4 ඉඳන් 1ට යන ටිකටත් මූල ලක්ෂ්‍ය ආරයන සරල රේඛාව. එහෙනම් අපි 2 3 රේඛාව අඳිමු. මේ තියෙන 1 2 වගේ එකක් මේ තියෙන. මේකේ පටන් ගන්න තැන වෙනස් වෙන්න පුළුවන්. ඉස්සෙල්ලා කටුසටහනක් වගේ ඇඳ ගන්න. මේ හරියකින් එකක් තියලා තියෙනවා කියලා. ඒතර 1 ඉඳන් 2ට ගියා. දැන් 2 ඉඳන් 3ට මූල ලක්ෂ්‍ය ආරයන රේඛාවක් එන්නේ. අපි 2 මේ හරියෙන් පටන් ගන්නවා. තර මෙතනින් එනවනම් මූල ලක්ෂ්‍ය ආරයන රේඛාවක් ඔය වගේ එකක්. ඔන්නෝම. ඒකේ මේ මූල ලක්ෂ්‍ය දාන්න මෙතෙන් එනතුරු විතරයි කඩයිර. දැන් 2කින් පටන් අරන් අපි 3ට යන්න ඕනනේ. ඒ ටික මෙහෙම අදිනවා. මෙන්න ඒ ටික. ඒක අතර මේකටම එන්න ඕනේ. තව ටිකක් උඩට යන්න. ඔන්නෝම. මේකෙන් පුළුවන් දරුවන්ට මෙතෙට යා කර ගන්නවම. ඒතර 1 ඉඳලා 2ට ගියා 2 3 මූල ලක්ෂ්‍ය ආරයන සරල රේඛාව. 3 4 කියන්නේ පරිමාව නියත එක. මේක. ඒක නිසා ඒක මෙතනත් කෙලින්ම ඉරක් ආවා. දැන් ආයේ 4 1. 4 1 නැවත මූල ලක්ෂ්‍ය ආරයන සරල රේඛාව. එහෙනම් මේ හරියෙන් එන්නේ. මෙන්න මේ වගේ එකක්. මෙන්න මේ ටික තමයි එන්නේ. ඒතර අපිට අදාළ graph එක තමයි මෙන්න මේ කොටස. මෙතෙන්ට ගියා. මෙහෙම ආවා. මෙතෙන්ට ආවා. මේ ටික. 1 2 3 4. ඒතර 4 ඉඳන් 1ට බලන්න මේකේ හැටියට පරිමාව අඩු වෙනවනේ. එහෙනම් මේ පැත්ත. මේ ඉරි දිග වැඩි වෙච්ච ඒවා කන්න පුළුවන් මේ ටික තමයි ඕන වෙන්නේ. දරුවන්ට තේරෙනවද PV වක්‍රයක් ඇඳලා ඒක දිහා බලාගෙන VT වක්‍රයක් අදින්න නැත්නම් PT වක්‍රයක් අදින්න? බහුවර්ණක ඔයගේ දෙයක් මාරු කරන්න කියලා කියන්න පුළුවන් අක්ෂ මාරු කරන්න. ඒකත් පුරුදු වෙන්න ඕන. ඉතින් මේකේ අමුතුවෙන් එන්නේ නැහනේ. අමුතුවෙන් අපිට මෙතන යොදුවේ වායු නියමයක් විතරයි. වායු නියම වලින් මූල ලක්ෂ්‍ය ආරයන සරල රේඛාවක් කියලා දැනගත්තා. ඉතින් ඒකට ගැලපෙන්නේ නැන්දා. මෙතනින්ම පටන් ගත්තොත් ගොඩාක් උඩ යන නිසා මම මේ හරියෙන් පටන් අරන් අඳින්නේ.
තේරුණාද දරුවන්ට? ඒකේ මොනවත් ගණනය කිරීමක් කරන්න කියලා නෑ. දරුවන්ට ඒ අදාළ වක්‍ර වල අක්ෂ මාරු කරන්න කියලා විතරයි කියලා තියෙන්නේ. අපි තව මේ වගේ ගණනක් හදමු. එතකොට දරුවන්ට මේක තව ටිකක් අවබෝධ වෙවි. නමුත් මේකෙනුත් තේරුම් ගන්න පුළුවන් ලොකු දෙයක් නෑ. වායු නියම තමයි තියෙන්නේ. මේ ගණන බලන්න. ඒක අපිට දීලා නෑ PV වක්‍රය. දීලා තියෙන්නේ පරිමාවයි උෂ්ණත්වය. මේ පරිමාව මේ උෂ්ණත්වය දීලා තියෙන්නේ. රූපයේ දැක්වෙන VT වක්‍රයට ගැළපෙන PV වක්‍රය අඳින්නලු. PV සහ PT වක්‍ර දෙකක් අඳින්නලු. දීලා තියෙන්නේ VT එකක්. එහෙනම් අපි බලමු මේකට ගැළපෙන VT වක්‍රය නේ දීලා තියෙන්නේ. බලමු මේ PV වක්‍රයක් අඳින්න. තර මේ වගේ අක්ෂ දෙක තියෙනවා. දැන් මේ පැත්තට පරිමාව, මේ පැත්තට පීඩනය. අපි සාමාන්‍යයෙන් PV වක්‍ර කිව්වා මෙහෙමනේ. y අක්ෂයට පීඩනය, x අක්ෂයට පරිමාව. දීලා තියෙන්නේ VT වක්‍රයක්. මෙන්න මේ හැඩේ එකක්. මේ පැත්තට T, මේ පැත්තට P. මේ පැත්තට V. මේම ඍජු කෝණාශ්‍රයක් තමයි දීලා තියෙන්නේ. 1 2 3 4. දැන් අර අක්ෂ දෙක පොඩ්ඩක් මාරු කරලා තියෙන්නේ. මේකේ මේ පැත්තේ පරිමාව ඉන්නේ. ඒ පරිමාව මෙතන දාන්න ඕන x අක්ෂයට. අතන දීලා තියෙන්නේ y අක්ෂය. දරුවන්ට පරිමාව මේ අක්ෂයට ගත්තා නම් ටිකක් ලේසි. නමුත් මම මේක උගන්වන්නේ දරුවාට අපි අර PV වක්‍ර කියලා පුරුදු වෙලා ඉන්නේ. පරිමාව හැමතිස්සෙම x අක්ෂයට යොදන්නනේ. පීඩනය y අක්ෂයට යොදන්න. ඒතර මේක තේරුම් ගන්න මෙහෙමයි. දැන් මේකේ පෙන්නලා තියෙනවානේ මෙන්න මේ 2 3 කියන රේඛාවේ පරිමාව නියතයි කියලා. 2 3ෙත් පරිමාව නියතයි, 4 1ෙත් පරිමාව නියතයි. ඒතර 4 1 පරිමාව ටිකක් අඩු හරියෙන් තියෙන්නේ. 2 3 පරිමාව ටිකක් වැඩි හරියෙන් තියෙන්නේ. එහෙනම් 2 3 කියන රේඛාව මේකේ තිරස්ස තිබුණට මේකේ පෙන්වන්න ඕන සිරස්ස. ඇයි මෙතන නියත කියලා පෙන්වන්නේ y අක්ෂයෙන්නේ පෙන්වන්නේ නියත. ඒක මෙතන තියෙන x අක්ෂයනේ. එහෙනම් මේ තිරස් රේඛාව මේකේ තියෙන්න ඕන මේ පැත්තට. අපි ඒක මෙහෙන් අඳිමු. මෙන්න මේ වගේ එකක් එන්නේ. 2 3. ඒක ටික වැඩි පරිමාවක් තියෙන්නේ. ඒතර බලන්න 2 ඉඳන් 3ට යනකොට පරිමාව නියතව තිබිලා උෂ්ණත්වය වැඩි වෙලා තියෙනවා. ඉතින් පරිමාව නියතව තියනවා කියන්නේ පිස්ටන් එක කොහෙටවත් යන්නේ නැහැ කියන එකනේ. එහෙම තියලා අපි උෂ්ණත්වය වැඩි කරොත් වායුව ටිකක් පිස්ටන් එකකින් හිර කළා පිස්ටනයට ගමන් කරන්න දෙන්නේ නැතුව එයාගේ උෂ්ණත්වය වැඩි කරොත් අනිවාර්යයෙන්ම රත් වෙනකොට ප්‍රසාරණය වෙන්න බලනවානේ. ඒතර පීඩනය වැඩි වෙනවා. එහෙමනම් මෙතන 2 3 කියන එකේදී ඊතල එන්න ඕන මේ පැත්තට. පීඩනය වැඩි වෙන්න එපා. මේ පැත්තට එන්න ඕන. 2 3. ඊට 3 ඉඳන් 4ට. මේකටත් ටිකක් අඩු හරියකින් අඳින්න පුළුවන් 4 ඉඳන් 1 කියන එකට. ඒකෙත් පරිමාව නියතයිනේ. ඒකත් මේ හරියෙන් අඳිමු රේඛාවක්. තර 4 ඉඳන් 1ට යනකොට බලන්න උෂ්ණත්වය අඩු වෙලානේ. 4 ඉඳන් 1ට යනකොට මේ පැත්තටනේ ඇඳලා තියෙන ඊතලේ. ඒ කියන්නේ උෂ්ණත්වය අඩු වෙලා. ඒතර උෂ්ණත්වය අඩු වුණා නම් අනිවාර්යයෙන් වාතය සංකෝචනය වෙනවා. ඒතර පීඩනය අඩු වෙනවා. එහෙනම් මේක මේ පැත්තට. හරිනේ 2 3 ඔහොම ආවම හරිනේ.
4 1 දැන් තව රේඛා දෙකක් අඳින්න තියෙනවා. මෙන්න මේ රේඛාවයි 1 2 කියන රේඛාව මෙන්න මේකට අඳින්න තියෙන එක 3 4 කියන රේඛාව අඳින්න තියෙනවා. එතකොට 3 4 රේඛාවේ සිරස් රේඛාවක් තියෙනවා. සිරස් රේඛාවක් තියෙනවා කියලා කියන්නේ උෂ්ණත්වයේ නියතයි. මේකේ උෂ්ණත්වයේ නියතයි. එවනම් 3 4 මේකට උෂ්ණත්වයේ නියතයි. උෂ්ණත්වයේ නියත නම් අපිට පුළුවන් බොයිල් නියමය යොදන්න. එහෙනම් මේක මේ කෙලින් ඉරක් පෙන්වුවට 3 4 ඒ උෂ්ණත්වයේ නියත බවනේ මේකෙන් අඟවලා තියෙන්නේ. ඒක අතෙන්ට යනකොට බොයිල් නියමයට අනුවනේ යන්න. 3 ඉඳන් 4ට. තර 4ේදී පරිමාව අඩුයි. පරිමාව අඩු වෙලා තියෙන මේ පැත්තට බලන්න. 4 ඉඳන් 3 ඉඳන් 4ට යනකොට පරිමාව අඩු වෙනවා. උෂ්ණත්වයේ නියතව තිබිලා පරිමාව අඩු වෙනවා නම් උෂ්ණත්වයේ නියතයිනේ. ඒතර පීඩනය වැඩි වෙනවා. එහෙනම් 3 ඉඳන් 4ට මෙන්න මේ වගේ එකක් එන්නේ. බොයිල් නියමයට දානවනේ වක්‍රය අර මේ වගේ හැඩයක් නේ අඳින්නේ. මෙන්න මේ වගේ එකක් අඳින්නවා. ඔන්න ඔය වගේ එකක්. එතෙන්ට තමයි 4 දික් කරන්න ඕන. ඒතර 2 1 බලන්න. 2 1ත් ඒ වගේ එකක්. උෂ්ණත්වයේ නියතයි. ඒතර 1 ඉඳන් 2ට යනකොට පරිමාව වැඩි කරලා තියෙනවා. පරිමාව වැඩි කරොත් පීඩනය අඩු වෙනවා. ඒතර ඒකත් මේ හැඩේ එකක්. ඔන්න ඔය වගේ. එහෙනම් මේ රේඛා ඔන්න ඔය වගේ එන්න ඕන. එහෙනම් අපිට අදාළ ප්‍රස්ථාරය මෙන්න මේ ටික. 2 ඉඳන් 3ට මෙහෙම ගියා නම් 3 ඉඳන් 4ට මේ ටික උතෙන්ට යනවා. 4 ඉඳන් 1ට මෙතෙන්ට එනවා. මෙන්න මේ වගේ එකක්. ඒතර ඊස මේ පැත්තට ගියාම ඔන්න ඔය වගේ. මෙන්න මෙතන තමයි අතරම 1. මෙතන නෙමෙයි 1 මෙතන. 1 2 3 4 මෙතන. මම මේ කලින් ඇඳ මේ හරියෙන් තියෙන්න ඕන කියලානේ. මේවා නෙමෙයි. මෙන්න මේක තමයි වක්‍රය. ඉතින් දරුවන්ට කටුසටහනක මේ වක්‍රය ඉස්සෙල්ලා ඇඳලා පස්සේ හරියට පොඩි රූපයක් ඇඳලා පෙන්නන්න පුළුවන්. මෙන්න මේ වගේ හැඩයක් එන්නේ කියලා. අගයන් අහන්නේ නැහැනේ හැඩේනේ අහන්නේ. දැන් තේරෙනවද දරුවන්ට ඒක ඇඳ හැටි? බොයිල් නියමය, චාල්ස් නියමය, පීඩන නියමය වගේ එකක් තමයි යොදන්න තියෙන්නේ. මේක ඊළඟ වක්‍රය බලන්න මොකක්ද ඇහුවේ කියලා. අපි PV එකක් ඇඳා ඊට පස්සේ අහනවා PT එකක්. PT එකක් එනවා. ඉතින් මෙතන T තියෙනවානේ. දරුවාට මේ පැත්තට පීඩනය දාන්න තියෙන්නේ. PT වක්‍රයක්. අපිට මෙන්න මේ වක්‍රය දිහා බලාගෙන අඳිත හැකියි. මේ තියෙන දීපු වක්‍රය. ඒක දිහා බලාගෙන අපි PT එකක් අඳිමු. තර මෙහෙම අක්ෂ දෙක ගත්තා. තර මේ පැත්තට T එහෙම තියලා මේ පැත්තට පීඩනය මාරු කරමු. තර අර උෂ්ණත්වය නියත ඉරි දෙකක් තියෙන්නේ. මේ තියෙන්නේ. මේකයි මේකයි. ඒ දෙන්නගේ උෂ්ණත්වය නියතයිනේ. තර මේ පැත්තෙන් උෂ්ණත්වයනේ පෙන්නන්නේ. එහෙනම් ඒක නියතයිනේ. එහෙනම් අර ඉරි දෙක ඒ වගේම අඳින්න ඕන. ඒ ඉරි වල ප්‍රමාණය වෙනස් වෙනවා. ප්‍රමාණය වෙනස් වෙනවා. නමුත් ඒ වගේ ඉරි දෙකක් අඳින්න පුළුවන් අපිට. මෙතනින් අඳිනවා එක ඉරක් අර උෂ්ණත්වය මෙතන අගයක් ඇතිනේ කිසියම්. ඒ අගය මෙහෙම ඊට එහා තියෙන 1 2 කියන එකට අපි මෙහෙන් එකක් අඳිනවා. තුන 4යි 1 2යි තමයි ඇඳේ. දැන් අපි බලන්න ඕන 2 3.
මේ 2 3 කියන එකේ පෙන්නලා තියෙන්නේ පරිමාව නියතයි කියලා. ඒතර පරිමාව නියත නම් p බෙදීම t නියතයක්. පරිමාව නියත නම් p බෙදීම t නියතයක්. මම කලින් ගණනෙත් කියලා දුන්නානේ. ඒතර p බෙදීම t නියතයක් නම් හරහාට වැඩි කරාම p සමානයි kt. ඒක නිකන් y සමානයි mx වගේ. මේකට. මෙන්න මේ ටිකට 2 3ට 2 3 ඒකේ පරිමාව නියතයි. එවනම් p බෙදීම t නියතයක්. කියන්නේ p සමානයි kt. මේක y සමානයි mx වගේ එකක්. එහෙනම් මූල ලක්ෂ්‍ය ආරයන සරල රේඛාවක් අඳින්න ඕන 2 ඉඳන් 3ට. අතන 1 ඉඳන් 2 කියන එක පොඩ්ඩක් බලන්න. 1 ඉඳන් 2 උෂ්ණත්වය නියතයි. පරිමාව වැඩි වෙලා. පරිමාව වැඩි වුණා නම් උෂ්ණත්වය නියත වෙලා පීඩනය මොකද වෙන්නේ? 1 ඉඳන් 2ට උෂ්ණත්වය නියතයිනේ. ඒක නිසා තමයි මම කෙලින් ඉරක් ඇන්දේ. මේකේ ඊතලයේ උඩට තියෙන්නේ. ඒ කියන්නේ පරිමාව වැඩි වෙනවනේ. පරිමාව වැඩි වෙනකොට පීඩනය මොකද වෙන්නේ? අඩු වෙනවා. එහෙනම් මේක මෙතන 1 2 කියලා උඩට තිබුණාට මෙතන එන්නේ අනිත් පැත්තට. මෙහෙන් 1 මෙතන 2. එන්නේ ඒ වගේ එන්නේ. පල්ලෙහාට එන්නේ. 1 2 ඊළඟට 2 3. 2 3 කියන්නේ එතකොට පරිමාව නියත නිසා y සමාන mx එකක් එන්නේ. ඒකේ උෂ්ණත්වය වැඩි වෙන පැත්තට තියෙන්නේ. උෂ්ණත්වය වැඩි වෙනවා නම් පීඩනයත් වැඩි වෙනවා. තර 2 3. දැන් මෙතන y සමාන mx එකක් ඕන අඳින්න 2 ඉඳන් 3ට මූල ලක්ෂ්‍ය ආරයන සරල රේඛාවක්. අපි නම් මේ ටිකක් ඉස්සලා කඩයිරකින් අඳිමු. 2 3 කියන්නේ මෙන්න මේ වගේ එකක්. මූල ලක්ෂ්‍ය ආරයන එකක් ඔය වගේ. ඒක මේ ටික කඩයිරකින් ඇඳලා මෙන්න මේ ටික තමයි ඔය නිවැරදි රේඛාව. අපි මෙතෙන්ට ගනිමු 3 කියලා. මෙච්චර ඈතට යන්නේ නැහැ. මෙන්න මේ වගේ එකක් එන්නේ 2 3. ඊට පස්සේ 3 4 කියන්නේ නැවත උෂ්ණත්වය නියත එකක්. 3 4 උෂ්ණත්වය නියත එකක්. ඒකේ තියෙන්නේ පරිමාව අඩු වෙලානේ. උෂ්ණත්වය නියතව තියලා පරිමාව අඩු කරොත් පීඩනය වැඩි වෙනවා. එහෙමනම් මේ වගේ උඩට යන රේඛාව. උෂ්ණත්වය නියතයි නෝම. ඊට පස්සේ නැවත මේ 3 4. 4 1. ඒකෙත් නැවත මූල ලක්ෂ්‍ය ආරයන සරල රේඛාවක් එන්නේ. මූල ලක්ෂ්‍ය ආරයන සරල රේඛාව. තර මේ වගේ එකක් තමයි එන්නේ. ඔන්න ඔය වගේ එකක් එන්නේ. ඉතින් අවශ්‍ය ටික අපිට මෙහෙම අඳිත හැකියි. ඔය වගේ. මෙන්න මේ ටික තමයි එන්නේ. තර මෙතන තමයි 1. තර 1 2 කියන එකේදී පරිමාව වැඩි වෙලා තියෙනවා. මෙතන උෂ්ණත්වය නියතව තියාගෙන පරිමාව වැඩි වෙනවා නම් අනිවාර්යයෙන්ම පීඩනය අඩු වෙනවා. බොයිල් නියමයේනේ පරිමාව වැඩි වෙනවා නම් පීඩනය අඩු වෙනවා. ඒ නිසා මේ පැත්තට ඊතල එන්නේ 1 2 2 3 3 4 4. අන්න ඒ වගේ වක්‍රයක් මාරු කරන්න ඕන වුණොත් ඒවත් පොඩ්ඩක් ඉගෙන ගන්න මේ වායු නියම යොදලා හැඩය හොයාගෙන ඒකෙන් තමයි අඳින්න ඕන.
මම ඔන්න ගැටලු දෙකක්ව සාකච්ඡා කරා. මං හිතන්නේ දැන් දරුවන්ට මේක තේරෙන්නේ නැති. මෙතන තවත් රූප සටහනක් දීලා තියෙනවා. ඒකත් අපි බලමු. පරිපූර්ණ වායුවක චක්‍රීය ක්‍රියාවලියක් සඳහා පරිපූර්ණ වායුවක චක්‍රීය ක්‍රියාවලියක් සඳහා අඳින ලද PV වක්‍රයක් රූපයේ දැක්වේ. චක්‍රීය ක්‍රියාවලිය කියලා කියන්නේ පටන් ගත්ත තැනටම ආයෙ එන්න ඕන. අතරමැදදී පීඩන පරිමා උෂ්ණත්වය එහෙම වෙනස් කර කර යන්න පුළුවන්. ඒතර එකේ ඉඳලා බිඳුවට ගිහිලා බිඳුවෙන් 4ට නැවත 4න් 3ට 3න් බිඳුවට බිඳුවෙන් 2ට 2න් 1ට මේක මේ ඇඳලා තියෙන්නේ 1 4 3 2 1 පටන් ගන්න එක්කනටම ආයෙ එන්න ඕන මේ එහෙම එනම නම් තමයි අපි කියන්නේ චක්‍රීය ක්‍රියාවලියක්. ඒතර ඒකේ P1 කියන්නේ 10/5යි මේ ලක්ෂයට දාලා පීඩනය 10/5යි. P බිඳුව මෙතන 3යි. P3 කියන එක 4යි. අපිට 10/5 මේ බලය මෙතන ලියන්න පුළුවන් නේ අක්ෂයේ. හැමෝටම 10/5 වෙනි බලය ඉන්න නිසා ඒක අක්ෂයේ උඩ ලියත හැකියි. නම් මෙතන තියෙන 1යි. මෙතන 3යි. මෙතන 4යි. V2 කරින V1. ඒ කියන්නේ මෙතනයි මෙතනයි තියෙන පරිමා වෙනස. මේක ලීටර් 10ක්. ඒක SI එක කලින් නෙමෙයි දීලා තියෙන්නේ. ලීටර් 10ක් කියලා දීලා තියෙනවා. චක්‍රීය ක්‍රියාවලිය තුල වායුව මගින් කරන ලද කාර්ය. කාර්ය සොයන්න කියලා කියන චක්‍රීය ක්‍රියාවලියකදී. අපි දන්නවා කාර්ය ලැබෙන්නේ අදාළ PV වක්‍ර ඇඳලා පස්සේ ඒ එක එක රේඛාවෙන් පරිමාව අක්ෂයත් එක්ක ආවරණය කරන වර්ගඵලය. දැන් මේ වගේ තනීරක් ඇන්දොත් අපි මේ වගේ PV වක්‍රයක් කියලා තනීරක් ඇන්දොත් මේ වගේ එකක්. මේකෙන් කරන කාර්යය කියන්නේ මේ අදාළ රේඛාව කඩයිරි දෙකකින් යා කර ගන්න ඕන පරිමාව අක්ෂයට. මෙතනින් මෙහෙම පරිමාව අක්ෂයට ඇවිල්ලා මේකත් ආවම ඊට පස්සේ මෙන්න මේ අක්ෂයේ මේ වර්ගඵලය ගන්නවම ඔය ටිකනේ. අර චක්‍රීය ක්‍රියාවලියේදී රේඛා කීපයක් එනවනේ. මුල් තැනටම ආයෙ එන්න ඕන. ඒතර අපි සිද්ධාන්තවලදී කිව්වා චක්‍රීය ක්‍රියාවලියකදී කාර්යයන්නේ අර ආවරණය වෙන සංයුත රූපේ වර්ගඵලයෙන්. දැන් මෙතන නම් මේ පොඩි ත්‍රිකෝණයක් තියෙනවානේ. ඒකේ වර්ගඵලය හොයන්න පුළුවන්. මෙතන තියෙන ලොකු ත්‍රිකෝණයක්. ඒකත් හොයන්න පුළුවන්. නැතුව වෙන වෙනම එක එක රේඛාවලට හොයන්න ඕනේ නැහැ. දැන් මේ 2 1 කියන රේඛාවෙන් වෙන කාර්යයන්නේ මේ යට තියෙන ඍජු කෝණාශ්‍රයනේ. 2 1. ඒතර 1 4න් එන්නේ මෙන්න මේ රේඛාව. මෙහෙම දික් කරොත් නිකන් ට්‍රැපීසියමක් වගේ එකක්. එහෙම හොයන්නේ නැහැ ඉතින්. චක්‍රීය ක්‍රියාවලිත කරන්නේ සංයුත වෙලා තියෙන රූප සටහනේ වර්ගඵලය හොයනවා. ඒතර ඊහිස දක්ෂිනාවර්ත නම් ඊහිස දක්ෂිනාවර්ත වෙනවා නම් අපි කිව්වා කාර්ය ධනයි කියලා. එයාගේ වර්ගඵලය වැඩි පැත්තෙන් එන්නේ. ආයි යනකොට අඩු වෙනවා. ඊහිස වාමාවර්ත නම් කාර්ය ඍණයි. ඉතින් මෙතන බැලුවම නම් අර තනි සම්පූර්ණටම මෙහෙම 1 4 3 2 1 කියලා ඊහිසක් බලන්න බෑ. 1 4 යනකොට මෙහෙම ගිහිල්ලා ඊට පස්සේ අර පැත්තට හැරිලානේ. කොහොම තියෙන්නේ. ඒත් අපි මේව වෙන වෙනම බලනවා. මේ පොඩි ත්‍රිකෝණය බැලුවොත් ඊහිස තියෙන්නේ මේ පැත්තට. ඒ කියන්නේ ඒක වාමාවර්තය. ලොකු ත්‍රිකෝණය බැලුවොත් මේ පැත්තට තියෙන්නේ. ඒක දක්ෂිනාවර්තය. එහෙනම් ඊහිස දක්ෂිනාවර්තය යනවා නම් කාර්ය ධනයි. ඊහිස වාමාවර්තය යනවා නම් කාර්ය ඍණයි. එවනම් දරුවන්ට තියෙන ත්‍රිකෝණ දෙකේ වර්ගඵල හොයලා
ඒ වර්ගඵල වල වෙනස ගන්න තියෙන්නේ. මේක පොඩ්ඩක් ලියමු. මෙතෙන්ට ලියමු. ඊහිස දක්ෂිනාවර්ත විට කාර්ය ධන වේ. තර වාමාවර්ත වෙනවා නම් ඍණ. තර මෙතන ඒ ඊහිස දෙපැත්තටම තියෙනවානේ. ඒ නිසා පොඩි ත්‍රිකෝණයයි ලොකු ත්‍රිකෝණයයි වෙන වෙනම හොයලා ඒවයි වෙනස ගන්න ඕන. තර ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න අපි මේමයි ලම්බ උසයි ආධාරකය දැනගෙන ඉන්න ඕන. මෙතන ආධාරකය නම් 1 2 අතර දුරනේ ඒක ලීටර් 10ක් කියලා දීලා තියෙන්නේ. ලීටර් කියන්නේ SI එකක නෙමෙයිනේ. ඉස්සෙල්ලා අපි ඒක හදාගනිමු. මේ රූප සටහන දිහා බලන්න. අපිට එනවා V2 ඍණ V1. මේක සමානයි ලීටර් 10යි. තල ලීටර් කියන්නේ SI එකකයක් නෙමෙයි. එවනම් අපිට ඒක SI එකකට හරවන්න වෙනවා. තර මෙතන 10යි. ලීටර් කියන එක ලියන්න පුළුවන් නේ තව 10 3කින් වැඩි කළා මිලිලීටර් කියලා. ලීටර් එකකට මිලිලීටර් 1000යි. ඒක 1000න් වැඩි කළා මිලිලීටර් කියලා ලිව්වා. තර මිලිලීටර් කියන්නේ ඝන සෙන්ටිමීටර්. එහෙනම් මේක ලියන්න පුළුවන් දරුවන්ට 10/4යි ඝන සෙන්ටිමීටර්. ඝන සෙන්ටිමීටර් කියන්නේ සෙන්ටිමීටර් වැඩි කිරීම සෙන්ටිමීටර් වැඩි කිරීම සෙන්ටිමීටර්. එහෙමනම් මේ සෙන්ටිමීටර් 3 දෙනා මීටර් කරන්න 100න් බෙදාගෙන යනවා 3 සැරයක්. මෙයාට 100යි මෙයාට 100යි මෙයාට 100යි. ඉතර දරුවන්ට එනවා මෙතන 10/4යි. සීයෙන් 3 සැරයක් බෙදුවම එනවා 10/6ක්. යටින්. තර ඝන මීටර්. 10 ඍණ 2යි ඝන මීටර්. සාමාන්‍ය ලීටර් එකක් කියන්නේ 10 ඍණ 3යි. මෙතන තව 10ක් තියෙනවානේ. ඒකත් එක්ක වටනවා 10 ඍණ 2යි ඝන මීටර්. මෙන්න මේක තමයි පරිමා වෙනස. ඩෙල්ටා V. දැන් අර ත්‍රිකෝණය ආයි බලන්න. තර මේ ටික 10යි. අර උඩ ටික දීලා නැහැ. මෙතන 4 3 කියන එකත් ඕනනේ. ඒක දීලා නැහැ. ඒතර ඒක අපි හොයා ගන්න ඕන. අපිට ඒක මේ මෙතනින් පේනවනේ දරුවන්ට මේ ත්‍රිකෝණ දෙක සමරූපී වගේනේ තියෙන්නේ. හැඩෙන් සමාන ත්‍රිකෝණ දෙකක්. ඒතර මෙතන 1 තියෙන්නේ මෙතන 3. ඒ කියන්නේ මේ උස 2යි. මේ උස 2යි. අර ඕවල ඉඳලා අර 4 තියෙන රේඛාවට උස 1යි. මෙතන 3යි මෙතන 4යිනේ. එතකොට මේ ටික 1යි. ඒ ටික 1යි මේ ටික 2යි. ඒ කියන්නේ දෙකට එක අනුපාතර තියෙන්නේ. ඉතින් සමරූපී ත්‍රිකෝණ ඒ පාද අනුරූප පාද ඒවා එකම අනුපාතර එන්නේ. ඒතර මේක දෙකක් වෙලා මේක එකක් වෙනවා නම් ආධාරකත් එහෙම වෙනවා. දෙකට එක අනුපාතර එන්නේ. එහෙනම් මෙතන තියෙන ප්‍රමාණයෙන් භාගයයි අතන.
එහෙනම් අපිට ඒකත් ලියන්න පුළුවන් මෙතන. දැන් ඩෙල්ටා V කියන එක 10 ඍණ 2යිනේ. මේ එන්නේ මේ කොටස එන්නේ හතර එක කියන එකට මේක එන්නේ. එතකොට ඩෙල්ටා V කියන එක එන්නේ මේකෙන් භාගයයි. භාගය වරක් 10 ඍණ 2යි ඝන මීටර් දෙක තුනට උඩ එක්කෙනාට. ඒක අර සමරූප ත්‍රිකෝණ නිසා හැඩය භාගයක් වෙන තමයි ගත්තේ. උස භාගයයිනේ. එහෙනම් ආධාරකත් භාග වෙන්නේ. දැන් එවනම් ත්‍රිකෝණ දෙකේ වර්ගඵල සොයමු. කුඩා ත්‍රිකෝණය වෙනම නෑ අතර දීලා තියෙන 1 4 3 2 කියලා තියෙන්නේ. මේ මෙතන 4 1 නෙමෙයි 2 1. මෙන්න මේක 2 1. මෙතන තියෙන්නේ 4 3. දැන් අපි රූප සටහන් ගිහිල්ලා වර්ගඵල දෙක හොයමු. ලොකු ත්‍රිකෝණයේ වර්ගඵලය කියන්නේ භාගයයි ආධාර කඩ කිරීම ලම්බ උස. ඒතර මේ ටික අපිට ආවා 10 ඍණ 2යි කියලා. ලම්බ උස එන්නේ 2යි. උඩ එකට එනවා එතකොට ආධාරකට එනවා අරගෙන් භාගයක්. අපි ඒක ලියමු. විශාල ත්‍රිකෝණය. ඒ කියන්නේ 2 1 බිංදුව. ඒක සමානයි භාගයයි ආධාරකය 10 ඍණ 2යි ලම්බ උසත් වෙනවා 2 වැඩි කිරීම 10 5. ඒක අර අක්ෂයේ 10 5 බලයක් තියෙන එක ලියන්න ඕන. ඒතර මේකට මේක කැපෙනවා. තව 10 5න් දෙකක් ගියාම 1000යි. කාර්ය. කුඩා ත්‍රිකෝණය. කියන්නේ 0.4 3. එයාගෙන භාගයයි තව මේකෙනුත් භාගයයි ආධාරකයෙන් භාගය වැඩි 10 ඍණ 2යි ලම්බ උස එන්නේ 1යි. 1 වැඩි 10 5. ඒතර මේ 10 5 10 දෙකට කැපුණාම 10 3යි. ඒ කියන්නේ 1000යි. 10 බෙදන්න ඕන 4ෙන්. ඒතර 250. ඒතර මෙයාගේ ඊස තිබුණේ වාමාවර්තව. ඒක නිසා මේ කාර්ය ඍණයි. මේ කාර්ය ධනයි. එහෙනම් සඵල කාර්යය කියන්නේ මේ දෙන්නගේ වෙනස.
සපල කාර්ය. ඩෙල්ටා W සමානයි 1000 ඍණ 250. ඒ කියන්නේ ජූල් 750. ඔන්න ඔය විදිහට තමයි ගණන හදාගන්නේ. බහුවර්ණ වල ඔය වගේ චක්‍රීය රූප දෙනවා එක එක වාමාවර්තය දක්ෂිනාවර්තය දෙකම තියෙනවා. ඒතර දක්ෂිනාවර්තව ඊස කියලා තියෙනවා. ඒක ධන කියලා අරන් සුළු කර ගන්න ඕන. වාමාවර්ත කොටස සුළු කරලා ඒක ඍණ කියලා අරගෙන මේ දෙකේ වෙනස ගත්තම හරියි. දරුවන්ට තාපගත විද්‍යාවේ සිද්ධාන්ත කොටස අපි සාකච්ඡා කළා. මේ PV වක්‍ර උපයෝගී කරගෙන ඒවෙන් ගැටලු හදන්නේ කොහොමද කියන එක. ඒකේ මූලික ගැටලු ටික කියලා දුන්නා. තාම තාපගත විද්‍යාවේ පළවෙනි සමීකරණය යොදලා අපි ගණන් හැදුවේ නැහැ. PV වක්‍රයක් ඇඳලා තිබුණොත් ඒ වක්‍රය තේරුම් ගන්න. අන්න ඒවයි මූලික සිද්ධාන්ත ටිකට තමයි මම මේ ගැටලු ටික සාකච්ඡා කළේ. අපේ ඊළඟ අභ්‍යාසයේදී තාපගත විද්‍යාවේ පළවෙනි නියමය යොදන්නත් PV සමානයි nRT සමීකරණය යොදන්නත් ඒ ආදී වශයෙන් මේකේ තවත් ටිකක් අමාරු ගැටලු අපි තව ඉගෙනගෙන තියෙනවා. අර මෞලික තාපධාරිතාව ඒ වගේ ඒවා, නියත පරිමාවේදී විශිෂ්ට තාපධාරිතාව, නියත පීඩනයේදී විශිෂ්ට තාපධාරිතාව. ඒතර ඒවත් අපිට යොදලා ගැටලු හදාන්න තියෙනවා. එහෙම ගැටලු හැදුවම තමයි මේවා අවබෝධ වෙන්නේ. ඉතින් අපි දෙවෙනි අභ්‍යාසයේදී ඊළඟ පරිච්ඡේදයේදී ඒ වගේ ගැටලු ටිකක් සාකච්ඡා කරනවා.